සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි ඔබ අප සියලු දෙනාටම ගෞතම බුදු සසුන දායාද කළ අපගේ සිංහල ජාතිය ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ ධහම මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් අප හැම දිනාට අනුකම්පාවෙන් කියලා දෙමින් ගෞතම සසුනේ පිහිට ලබන්න උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා සාදු 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 සදහවත් වාසනාවන්ත පින්වත්නි අද දවසේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවේ විකාශනය වන බුදුගුණ අනන්තයි සදහම් වැඩසටහනට තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ චමින්ද සහ ලක්ෂිකා නාගහවත්ත කියන පින්වතුන් ඒ වගේම මේ පින්වතුන්ගේ මෑණියන් වන ලීලා ගුණවර්ධන මහත්මිය ඇතුළු පින්වතුන් ඒ මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මාස 4කට පෙර පරලොව සැපත් වූ පර්සි ගුණවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කරන්න ඒ වගේම සෝමා වීරසිංහ මෑණියන්ට අවුරුදු 33කට පෙර මිය පරලොව ගිය ඒ වගේම අශෝක වික්‍රමසිංහ අවුරුදු 5කට කලින් මිය ගිය මංගල නාගොඩ විතාන අවුරුදු 11කට කලින් මිය පරලොව ගිය ඒ වගේම MP ප්‍රේමවති මෑණියන් කියන මේ පින්වතුන් නමින් මියගිය ඥාතීන්ට පින් පමුණුවන්න තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම විශේෂයෙන් සිදු කරන්නේ. ඉතින් පින්වත්නි මේ ආකාරයෙන් අපේ ජීවිතවලට පින් රැස් කිරීමෙන් තමයි පරලොව ඥාතීන්ටත් අපිට පිහිට වෙන්න පුළුවන්. ඒ පින අපත යන එකක් නෙවෙයි. අපිටත් ඒ පින ඒ විදිහටම එකතු වෙනවා. ඒ පින බෙදලා දෙන්න පුළුවන් මේ දෙවි මිනිස් ලෝකයේ අතර. ඒතර බලන්න අද මේ පින්වතුන් ඒ මොන ආරමුණ වෙනින් වුණත් ඒ තවත් අයට යහපත උදා කරලා දෙන්න ඒ පින තමන් රැස් කර ගන්නවා. ඒතර මේ තුලින් ගොඩාක් අයට යහපත සැලසෙනවා. මොකද මේ බණ අහනවා විශාල පිරිසක් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ. එතකොට ඒ සෑම කෙනෙක්ම මේ ධර්ම දේශනාව අහලා හිත පහදවා ගන්නවා. බුදු කෙනෙක් ගැන මොනතරම් යහපතක් උදා වෙනවද? ඉතින් ඒ නිසා මේ ගොඩාක් වටිනා පින්කමක් මේ ධර්ම දානමේ පින්කම. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් තමයි මේ සියලු දේවල්ම අපිට දායාද වුණේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ දලා මහණෙනි බොහෝ දෙනාට යහපත පිණිස සැපේ පිණිස දෙව් මිනිස් ලෝකයාටම යහපත සැපේ පිණිස එකම එක පුද්ගලයෙක් මේ ලෝකෙට පහළ වෙනවා. කතම ඒක පුද්ගලයා කවරෙද්ද?
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් තමයි මේ සියලු යහපත් දේවල් අපිට දායාද වුනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා එක අවස්ථාවක මහණෙනි සම්මා සම්බුද්ධ වූ උතුමෙකුගේ පහළවීම යනු මායා වංචා දූෂණ වලින් පිරී ගිය අසත්‍යයේ කඩතුරා විරා දමන සත්‍යයේ උදාවයි. අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ප්‍රඥා ලෝකේ පහළවීමේ උදාවයි. මානසික වහල් බැමිලින් නිදහස් වුණ සෙත සාන්තියේ උදාවයි. සැනසිලි මඟ හඳුනාගත් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන්ගේ පහළවීමයි. දහම උදෙසා කැප වුණ රාග දේශ මොහ තුනී කරගත් සකදාගාමි උතුමන්ගේ පහළවීමයි. රාගයත් දේශයත් සම්පූර්ණයෙන් සිතෙන් ඉවත් කරගත් අනාගාමී උතුමන්ගේ පහළවීමයි. රාග දේශ මොහ කියන සියලුම අකුසල් දුරු කොට සසර දුක් නැති කළ උතුම් රහතන් වහන්සේලාගේ පහළවීමයි. මහණෙනි මෙසේ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම යනු දෙව් මිනිස් ලෝකයාගේ භාග්‍ය උදාවයි කියලා දේශනා කළා. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලැබෙන දේවල් නේ මේ ලෝකෙට. ඉතින් මේ දක්වා අවුරුදු 2565කටත් වැඩි පිරිනුවම් පාලා. උන්වහන්සේ අවුරුදු 45 බුද්ධ ජීවිතේ වැඩ සිටියා. ඒ තාක් කල්ම අවුරුදු 2600 ගාණක්ම දැන් තවමත් පිහිට ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නිසා. එතකොට මේ බුදු ගුණ අනන්තමයි පින්වත්නි. අනන්තමයි. ඒ අනන්ත බුදු ගුණ අපිට මේ අපි වගේ කෙනෙකුට කියලා ඉවර කරන්න පුළුවන් ඒවා නෙවෙයි. බුදු කෙනෙක් විසින් බුදු කෙනෙක් ඒ ගුණ කිව්වත් අවසන් වෙන්නේ නැහැ කියනවා. කල්පයක් පුරාවටත්. ඉතින් එවැනි බුදු ගුණ අපි මේ පුළුවන් ආකාරයට හිත පහදවා ගන්න අපි මේ සුවල්පයක් අපි කතා කරන්නේ. මේ විනාඩි ගානෙදිනේ. ඉතින් අද මේ පින්වතුන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ ඇතුළත් ඊටාම සුන්දර දේශනාවක් අපි කියලා දෙන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළි වල. ඉතිඋත්තක පාළි කියන්නේ මේ කුජ්ජේතර උපාසිකාව කටපාඩම් කරගෙන හිටියා. එතන මේ ඉතිඋත්තක පාළියේ තමයි ඇතුළත් වෙන්නේ මේ සූත්‍ර දේශනාව. මේ සූත්‍රේ නම ලෝකාවබෝධ සූත්‍රය. ඔබ අහලත් ඇති. අපි පිරිත්වලටත් හරියට කියනවානේ. ඉතින් මේකේ හරි ලස්සන බුදුගුණ ටිකක් තියෙනවා. එතන මේ බුදුගුණ අපිට කියලා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතන බුදුරජාණන් වහන්සේ ගැන වෙන කෙනෙකුට කියන්න බෑ. ඇයි ඒ බුද්ධ විසිය අචින්ත්‍ය එකක්. අපි මේ සාමාන්‍ය ලෝකේ හැම වෙලේම දෙවියන් බමුණු මරුන් සහිත ලෝකේ සීමා සහිත හිතන්න පුළුවන් ප්‍රමාණය. තේරෙනවද? ඒතර සීමා සහිත කෙනෙක්ට ඒ අචින්තනීය විෂයක් විස්තර කරන්න බෑ කිසිසේත්. තේරෙනවද? ඒතර බුදු කෙනෙක් ගැන විස්තර කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුණ කියා දෙන්නේ හිත පහදවා ගන්න අනිත් අයට. වෙන කෙනෙකුට ඒක විස්තර කරන්න බෑ. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපිට යහපත පිණිස තමයි මේ ගුණ දේශනා කරන්නේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒවම් බුද්ධා අචින්තියා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. මේ බුදුරජාණන් වහන්සේලා සිතාගත නොහැකි ගුණයන්ගෙන් සමන්විතයි. ඒ වගේ මේ සම්බුදු හද මණ්ඩලයේ පහළ වුණ ඒ උතුම් ධර්මයක් සිතාගත නොහැකි තරම් ගුණකඳකින් යුක්තයි. ඒ සිතාගත නොහැකි බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ධහම ගැනත් යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් අචින්තියේසු පසන්නනේ අචින්ති සිතාගත නොහැකි බුදු කෙනෙක් ගැන ධහම ගැනත් යම් කිසි කෙනෙක් හිත පහදවා ගයිද විපාක හෝති අචින්තියෝ. එයාට ඒ හිතා ගන්න බැරි තරම් සැප විපාක ලැබෙනවා කියනවා. බලන්නනේ. ඒතර ඒ වගේ දෙයක් තමයි අපි මේ කරන්නේ මේ බුදු ගුණ අනන්තයි කියන මේ අපි පුළුවන් විදිහට බුදු ගුණ කියලා අචින්තනීය විෂයක් කියලා අපි හිත පහදවා ගන්න මේ බුදු කෙනෙක් ගැන. ඉතින් ඒ නිසා හරිය ලස්සන දේශනාවක් අපි ඉතින් මේ දේශනාව කරනවා නම් පැය ගාණක් කරන්න පුළුවන් දේශනාවක් අපිට පොඩි වෙලාවෙ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි උන්වහන්සේගේ ගුණ ටිකක් ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව. එතකොට මේ දේශනාව අපිට දායාද කළේ අපගේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල ආනන්ද
ස්වාමීන් වහන්සේනේ. උන්වහන්සේ තමයි මේ දහම දරාගෙන එදා පළවෙනි දහම් සංගායනාවේදී අපට දායාද කරපු දහම රහතන් වහන්සේලා අතින් අපිට ලැබුණේ. අනුබුදු මිහිඳු මහරහතන්යි තමයි අපිට කියා දුන්නේ මේවා. මේකේ දේශනා කරනවා උත්තං හේතං භගවතා උත්ත මරහතාති මේ සුතං. උත්තං හේතං භගවතා ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මේ දේශනාව වදාළේ. උත්ත මරහතාති මේ සුතං. මා විසින් ඒ සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන ලද බව ඇසුවා. ඒතර කවුද ඇහුවේ? අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඊළඟට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ලෝකෝ භික්කවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයම අවබෝධ කළා. මේ ලෝකේ මහණෙනි තථාගතයන් වහන්සේ මුළු මහත් ලෝකෙම අවබෝධ කරගත්තා. ලෝකස්මා තථාගතෝ විසඤ්ඤුත්තෝ. අවබෝධ කරගෙන මොකද උනේ? ඒ සියලු ලෝකෙම නිදහස් වෙලා එක් නොවි වාසය කරනවා. එතකොට ලෝකය කිව්වම සාමාන්‍යයෙන් දැන් අපි මේ ඉපදිලා ඉන්න යුගයේ අපි ලෝකය ගැන අහන විස්තර තමයි අපේ ඔලු ගෙඩියට වැඩ කරන්නේ. අපි ලෝකේ ගම අපිට මොකක්ද දෙන්නේ මෙවිලා? ලෝක බෝලේනේ. මේ මෙතන මේ ඇමරිකාව තියෙන මෙතන කැනඩාව තියෙනවා. අපිට එහෙම නෙන්නේ නේ. ඒතර ඒ සංඥා තමයි අපිට එන්නේ. ඇයි අපි ලෝකේ ගැන ওই ටික තමයි අහලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ ලෝකය කියලා විස්තර කරන්නේ මෙතන ඒ අපි ඒ ගෝල ගොඩක් නෙවෙයි. මොනවද? ඇස කන නාසය දිවකය මනසින් යුතු ලෝකේ. ඇස කියන්නේ ලෝකේ. මේ ඇහැක් නැත්තම් ලෝකයක් දකින්න පුළුවන්ද? ඇස කන නාසය දිවකය මනසින් යුතු මේ ජීවිතේට තමයි ලෝකේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා. ඒක විස්තරයක් පෙස්ස කියලා. පෙස්ස නෙවෙයි. රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කෙලවරටම ඇවිදගෙන යන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කෙලිම උත්තරයක් දුන්නා. පින්වත් දෙවිය බෑ කිව්වා. මෙයා සතුටටපත් වුණ ස්වාමීනි ආශ්චර්යයි අద్භූත හරියටම හරි කිව්වා. මෙයා කියන්නේ පරීක්ෂණයක් කළා මෙයා. මේ රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා ස්වාමීනි මට එක ජීවිතයක ලැබුණ වේගයෙන් යන්න පුළුවන් ඒ ජීවිතේ. කියන උපරිම ලොකු වේගයකින් යන්න පුළුවන් ජීවිතයක් ලැබුණා මට. ඒ ජීවිතේ මට හිතුණා මේ ලෝකේ කෙලවරට යනවා මම පටන් ගත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මම ওই කෑම ටිකක් ගන්න වෙලාවල් ඔය සාමාන්‍යයෙන් විවේක ගන්න පුංචි වෙලාවක් මම ගත කළේ. ශරීරේ පවත්තන්න යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවනේ ආහාර ගන්න. ඒ ටික යනකොට මං ගියා වේගෙන්. මට කොච්චර වේගයක් තියෙනවද කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මට එක ලෝකයක අඩිය තියලා ඊළඟ ලෝකේ අනිත් අඩිය තියන්න පුළුවන්. ඔන්න වේගي. මේ දිව්‍ය පුත්‍රෙක් කියන්නේ මේ අපි යන ගමන නෙමෙයි මේ කියන්නේ. එරිදියෙන් යන ගමනක්. එහෙම මම පාස් කර ගියා. මගේ ජීවිතයේ ආයුෂ ඉවර වුණා. තවත් ලෝක තියෙන ඉස්සරහට. දැන් බලන්න අද ලෝකයේ මේ සාමාන්‍ය මේ තාක්ෂණයට හිතා ගන්නවත් පුළුවන්ද? දැන් අපි දැන් මේ බුද්ධ දේශන අහන්න නැත්නම් කෙනෙක් මේ ඇහවත් ඒක හරි මට හිතුනේ මේ බුදු කෙනෙක් කෙරෙහි පැහැදුනේ හිත එයාට අනිත්‍යව නිකන් ආයේ ගණන් ගන්නවත් බෑ යාට. එච්චරට ඉහළ එකක් නෙවෙයිද මේක? ඒතර දැන් අපි මේක හරියටම මේ බුදුරජාණන් මේ කියන්නේ නිකන් නෙවෙයි. බුදුරජාණන් දැක්කයි දිව්‍ය පුත්‍රයාගේ ගමන ගිය ගමන. බුදුරජාණන් ඊටත් එහා පේනවා. එය අචින්තනීයයි. ඊට පස්සේ කියනවා හැබැයි දිව්‍ය පුත්‍රය මේ ලෝකේ කෙලවරටම දකින්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඇවිදගෙන යන්න බෑ කෙලවරට. හැබැයි මේ ලෝකේ කෙලවරටම අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි පින්වත් රෝහිතස්ස සංඥා සහිත, මනස සහිත, විඥානයේ සහිත බඹයක් වූ මේ ශරීරයේ මේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ. ඔන්න බුදුරජාණන් අවබෝධ කරගන්න ලෝකේ කෙලවරටම දකින්න ඕන කොයි ලෝකෙද? මේ ලෝකේ මේ ලෝක ගාන ගිහිල්ලාද? නෑ. සංඥා සහිත, මනස සහිත, විඥානයේ සහිත බඹයක් වූ පමණ ශරීරය. මේ මොකක් ගැනද කියන්නේ? මේ අපේ ශරීරය ගැන කියන්නේ. එතන මේකේ තමයි කියන ලෝකේ තියෙන්නේ. මොකේ තියෙන්නේ ලෝකේ? මේකේ. ඒ කියන්නේ දුක තියෙන්නේ මේකේ.
ඒ දුක අවබෝධ කරන්න ඕනේ. දුකේ හට ගැනීම තියෙන්නේ මේ ජීවිතේ. හට ගැනීම ප්‍රහාණය කරන්න ඕනේ. දුක නිරුද්ධ වීම ඇති කරගන්න තියෙන්නේ කොහෙද? මේකේ. ඒ දුක නිරුද්ධ වෙන මාර්ගය පුරුදු කරන්න තියෙන්නේ. මේ බඹයක් කොමේ තියෙන මේ ශරීරේ, මේ ජීවිතේ. ඒක තමයි ලෝකේ කෙලවරටම දකින්නවා කියන්නේ. අවබෝධ කරන එකට. බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධයනේ. දැන් අපිට සාමාන්‍ය ලෝකයේ අවබෝධ කරා කිව්වම ලෝකයේ කොහම අරව තමයි අපිට මේලා ඉන්නේ. දැන් මට අර ඔය මේ අර එක මහත්තයෙක් කියනවිලා මේ ඊයේ මට කිව්වේ අසපුවට ඔන්න ඔය මේ ගොල්ලෝ හොයාගෙන තියෙනවලු ඔය ඈත සූර්යයෙක් ඉන්නවා කියලා. බිලියන ගාණක් දුරලු ඒ සූර්යයා ඉන්නේ. දුරම තියෙන සූර්යයා හොයාගෙන ඒකේ ආලෝකය දැන් තමයිලු වැටලා තියෙන්නේ. ගොඩාක් කල් ගිහිල්ලාලු ඒකේ ආලෝකය වැටෙන්නේ. ඉතින් ඒක ලොකුවට ඒගොල්ලෝ පෙන්නුවා ගෙනල්ලා. ඉතින් මම කල්පනා කරා ඉතින් මම ඒක ඇහුවට පස්සේ මම ඉතින් ඒක ලොකුවට අනුමෝදන් ඉන්න ගියේ නෑ. මම හැබැයි ප්‍රතික්ෂේප කරෙත් නෑ. මොකද ඊට වඩා අවබෝධ කරපු කෙනෙක් අපිට හම්බ වුණා. ඒවා කියද ඒවා ලොකු දේවල් නෙවෙයි මට නම්. ඒ අපේ බුදුරජාණන් ඒ වගේ නෙවෙයි ඊට වඩා දසදහස් ගුණයකින් මේ ලෝකේ අවබෝධ කරපු කෙනා. බලන්න අපේ බුදුරජාණන්සේගේ ප්‍රඥාවට අපි පහදින්න ඕනේ. අපි අතරමං කරන දේවල් වල අපි උන්වහන්සේ පටලවුවේ නෑ. අපිට අපි දුකෙන් නිදහස් වෙන්න ඕන දේ විතරයි අපිට වදාළේ. ඒතර උන්වහන්සේ දන්නේ නැද්ද මේ ලෝක මෙහෙම ලෝකවල තියෙනවා කියලා කියන්නේ? කිව්වද අපිට? අතන මෙහෙම ලෝක තියෙනවා මෙහෙම ලෝක මෙච්චර තියෙනවා කියලා අපි ලෝකවල වල කියා පටලවුවද? දැන් හොයන්න අඟහරු තියෙනවා අරහෙ යනවා මෙහෙ යනවා. ඔක්කොම නිකන් වැඩක් නැති හිස් දේවල් නේ අපි කතා කරාට කිසිම උපකාරයක් නැහැ වගේ. ඉතින් මේ කියන්නේ එහෙම නේ මේ ලෝකේ කියන්නේ ඒකයි බුදුරජාණන්සේ අවශ්‍ය දේ විතරක් අපිට දුන්නා. සියලු ලෝකේ හැබැයි අවබෝධය බුදුරජාණන්සේට තියෙනවා. ඒ ලෝකෙන් නිදහස් වුණා කියන්නේ ආන්ගේ අපි කියව සංඥා සහිත මනස් සහිත විඥාන සහිත බඹයක් වූ මේ පමණ මේ ශාරීරික සහිත ජීවිතයෙන් නිදහස් වුණා බුදුරජාණන් වහන්සේ. ලෝක සමුදය භික්කවේ තථාගතයන් අபிසම්බුද්ධෝ ලෝක සමුදය තථාගතස්ස පහිනෝ මේ ලෝකේ හට ගන්නා වූ හේතුව බුදුරජාණන්සේ අවබෝධ කළා. දැන් මේ කියපු ලෝකේ දැන් ලෝකේ කියන මැවිලා ඉන්නවනේ මොකද්ද කියලා. ගෝල නෙමෙයි මේ වෙන්න ඕනේ. මොකද්ද? මේ අපේ ජීවිතේ. මේ ජීවිතේ ඒ හටගන්න හේතුව. දැන් අපි ජීවිතේ කොහොම මේ මනුස්ස ජීවිතේනේ අපි මේ යනවනේ සසරේනේ. හේතුව තණ්හාව කියලා අවබෝධ කරගත්තා. ඒ තණ්හාව ප්‍රහාණය කරා කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට ලෝක නිරෝධෝ භික්කවේ තථාගතේන අபிසම්බුද්ධෝ ලෝක නිරෝධෝ තථාගතස්ස සච්චිකතෝ. ඒ වගේම මේ ලෝකේ නිරුද්ධ වීම. ඒ කියන්නේ දුක නිරුද්ධ වීම. දැන් මේක තියෙනකන් දුක් නැද්ද? තියෙනවානේ. ඒතර මේක නිරුද්ධ වුණ දර්ශන දුක ඉවර. ඒතර මේක නිරුද්ධ වෙන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? තණ්හාව ප්‍රහාණය වීමෙන්. ඒ දුක්ඛ නිරෝධාරි සත්‍ය විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට. ඒ අවබෝධ කරලා. අවබෝධ කළා නිකන් හිටියේ නෑ උන්වහන්සේ නිදහස් වුණා එකෙන්. ඒ දුකෙන් මේ ලෝකෙන්නේ. ලෝක නිරෝධගාමිනී පටිපදා භික්කවේ තථාගතයන් අபிසම්බුද්ධා. ඒ නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ලෝක නිරෝධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. ඒ මාර්ගය හොයාගෙන මාර්ගයේ ප්‍රගුණ කොට සම්පූර්ණයෙන්ම නිවනට වැඩියා. දැන් බලන්න අපිට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකෝ මග්ගෝ නත්තඤ්ඤ දස්සනස්ස විසුද්ධිය. මේ ජීවිතේ පිරිසිදු වීම පිණිස එකම මාර්ගයයි තියෙන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර බලන්න උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා කියලා හොයාගත්තා. ඒ මාර්ගයනේ. දැන් බලන්න උන්වහන්සේ හොයාගෙන ගිය ගුරුවරු උන්වහන්සේට කවුරුත් කියලා දුන්නද මේ මාර්ගය? නෑ. තමමයි අවබෝධ කරගත්තේ. එදා අපි දන්නවා උන්වහන්සේ ගීගේ අතැල්ලා දාලා උද්දකාරාම පුත්ත ආලාර කාලාමාදී හම්බ වුණා. ඒ අයට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. ඒ ඔක්කොම අතහැරලා මේක නෙවෙයි වෙන මඟක් තියෙනවා කියලා උන්වහන්සේට හිතෙනවා. හොයාගෙන ගිහිල්ලා Taman තනියෙන්ම සසරේ පුරුපු පාරමී බලයෙන් අවබෝධ කරගත්තා. මේක පළවෙනි අංගේ මේ මාර්ගේ මේක දෙවෙනි අංගේ. දැන් අපි අහලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගනේ. දැන් බලන්නකො අපි අද කියන මේ මාර්ගේ බුදුරජාණන් අහපු හින්දා එදා බුදුරජාණන්ට කවුරුත් කියලා දුන්නාද? තමන්ම අවබෝධ කරගත්තා. බලන්නනේ මේ බුදුරජාණන් වහන්සේ එතකොට බලන්න මේ කියපු ආකාරයෙන්
මේ මුළු ලෝකෙම සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඒ ලෝකයෙන් නිදහස් වුණා. ඒ වගේම හට ගැනීම අවබෝධ කළේ හට ගැනීමෙන් ප්‍රහාණය කළා. සාක්ෂාත් කළේ නිවන. ඒ නිවනට වඩින මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කොට ඒ මාර්ගය ප්‍රගුණ කරලා ඒ නිවනට වැඩියා. ඊළඟට දේශනා කරනවා යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා යස්මාතං තථාගතේන අபிසම්බුද්ධං තස්මා තථාගතෝති උච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ලෝක ප්‍රජාවේ යම් තාක් සත්‍යෝ ඉන්නවද ඒ සියලු දෙනා දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං ඒ කියන්නේ දකින්න ලද යමක් ඇද්ද අහන ලද යමක් ඇද්ද ඊළඟට ආග්‍රහණය කරන ලද යමක් ඇද්ද ඊළඟට දිවෙන් විඳින ලද යමක් ඇද්ද රස ඊළඟට කයින් දැනගන්න යම් පහසක් ඇද්ද ඊළඟට මනසින් හිතෙන්නා වූ යම් අරමුණක් ඇද්ද මේකේ තියෙනවා දැනගන්නා ලද යමක් ඇද්ද ඒ කියන්නේ විඤ්ඤාතං කියන්නේ සුතං මුතං කියනකොට අර තුනම එකතු වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන තුන මෙතන විස්තර කරන්නේ. විඤ්ඤාතං කියන්නේ යමක් විශේෂයෙන් දැනගන්න දෙයක් ඇද්ද මේ ලෝකේ. ඊළඟට දේශනා කරනවා ලබාගත් යමක් ඇද්ද? පත්තං පරියේසිතං සොයා ගන්නාලද යමක් ඇද්ද පරියේෂණ කරලා. අනුවිචරිතං මනසා මනසින් සිතන ලද යමක් ඇද්ද මේ ලෝකේ යම් තාක් සත්‍ය වෙන දේ සියලු දෙනා. යස්මාතං තථාගතේන අபிසම්බුද්ධං තථාගතයන් වහන්සේ සියලු දේම අවබෝධ කරගත්තා. තස්මා තථාගතෝති උච්චති ඒ නිසා තථාගත කියනවා. එතකොට මේ ලෝකේ දැන් අපිට තියනවාද අපිට මනුස්ස ලෝකේ අපි මේ ලබාගත්ත ටිකනේ තියෙන්නේ නේ අපිට මනුස්ස ලෝකෙත් මිනිස්සු මෙහෙම විඳිනවා මෙහෙම කියලා අපිට මේකවත් විස්තර කරගන්න පුළුවන්. බුදුරජාණන් මේ ලෝකේ සියලු සත්‍යයන්ගේ ඒ අහපු දැකපු ඊළඟට ආග්‍රහණය කරපු රස විඳපු පහස ලැබපු මනසින් දැනගත්ත විශේෂයෙන් දැනගත්ත හොයපු සෑම මේ ලෝකයේ දෙයක් ඇද්දේ හැම දෙයක්ම අවබෝධ කරගත්තා. මොනතරම් ආශ්චර්යයක්ද නේ? දැන් මනුස්ස ලෝකේ කෙනාට මනුස්ස ලෝකේ ගැනවත් තේරෙන්නේ නැහැ. අනිත් ලෝකේ ගැන කොහොම දැනගන්නද නේ? බුදුරජාණන්සේ සියලුම ලෝකවල ස්වභාවයන් ඒ විදිහට අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි බුදුරජාණන්සේ තථාගත කියලා කියනවා. ඔන්න තථාගත කියන එක තෝරනවා මෙතන. ඊළඟට වදාලා යංච භික්කවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. මහණෙනි මේ තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක අනුත්තර සම්මා සම්බුදු බව ලබයිද? යංච රත්තිං අනුපාදිශේසාය නිබ්බාන ධාතුය පරිනිබ්බායති. ඒ වගේම යම් රාත්‍රියක ඒ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවනට වඩීද? ඔන්න ඒතර රාත්‍රියක තමයි සම්බුදු වුනේත් රාත්‍රියක තමයි පිරිනොම් පෑවෙත් බුදුරජාණන් වහන්සේ. යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති. මහණනි ඒ අතර කාලයේ තුල භාසති ලපති නිද්දිසති. තථාගතයන් වහන්සේ විසින් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවද? ඒ වගේම පනවනවද? නිර්දේශ කරනවද? සබ්බන්තං තතේව හෝති. ඒ සියලුම දේවල් ඒ විදිහටම වෙනවා. ඒ සියලු දේ ඒ විදිහටම වෙනවා. බුදුරජාණන් වහන්සේ පවසන ලද යමක් ඇද්ද? ඊළඟට පෙන්වන දෙන්න යමක් ඇද්ද? ඊට පස්සේ නිර්දේශ කරන යමක් ඇද්ද? එතන අවුරුදු 45 බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන්ම පටන් ගත්තේ මොන දේශනාවෙන්ද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන්. එතන මේ දේශනාව කරද්දීම බුද්ධ වචනේ මේ පිට වෙද්දි මේ වා තලයට මේ දසදහසක් ලෝක ධාතුවටවත් දරා ගන්න බෑ මේ බුද්ධ වචන. හිතන්න බලේ කොහොමද කියලා. කම්පා වුණ අතිශයින්ම. ඒ වචන ටික හිස්සුන්නේ නැහැ. පළවෙනි බුද්ධ වචන ටික ඒ සූත්‍රය ඉවර වෙද්දී දෙවියන් බඹුන් 18 කෝටියක් මඟඵල ලැබලා සසරින් මේ නිවනට බැසගෙන. ඒ කියන්නේ සෝවාන් ඵලයෙන් එහානේ නේ.
මනුස්ස ලෝකේ කොණ්ඩඤ්ඤන් වහන්සේ සෝවාන් වුණා. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේනේ. ඒතර එදා පටන් ගත්තේ බුද්ධ දේශනා. උන්වහන්සේගේ බුදුමුවින් පිට වෙච්ච යම් වචනයක්ද පිරිනොම් පාන මොහොත දක්වාම. හන්ද දානි බික ආමන්ති යාම යෝ කියලා බුදුරජාණන් වහන්සේ දැලා අන්තිමටනේ ඒ දක්වා කියපු යම් වචනයක් ඇද්ද? ඒ හැම දෙයක්ම මේ විදිහටම වෙනවා කිව්වා. නෝ අඤ්ඤතා වෙන විදිහකට නම් වෙන්නේ නැහැ කියනවා. බලන්න කාටද මෙහෙම කියන්න පුළුවන් නේ? මිනිස්සෙක් ජීවත් වෙන කාලය තුල කතා කරපුව ඒ විදිහට වෙනවා කියලා කියන්න පුළුවන්ද එහෙම? මිනිස්සු මොනතරම් දේවල් කියනවද කියන එක දන්නෙත් නෑ තමන්වත්. මොනතරම් ආශ්චර්යයද නේ? බලන්න මේ බුදු කෙනෙක්ගේ ගුණ. ඒ නිසා තස්මා තථාගතෝති උච්චති. ඒ නිසා තමයි තථාගත කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඔන්න බලන්න. ඊළඟට වදාලා යතාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී. මහණෙනි තථාගතයන් වහන්සේ යම් අයුරකින් ප්‍රකාශ කරනවාද ඒ අයුරින්ම කටයුතු කරනවා. ඔන්න බලන්න. ඉති යතාකාරී තථාගතෝ තථාවාදී. යම් විදියකට නම් කටයුතු කරන්නේ ඒ විදිහට තමයි කියන්නේ. ඒ අයුරින්ම පවසනවා. ඉති යතාවාදී තථාකාරී යතාකාරී තථාවාදී. මේ අයුරින් කියන දේට අනුව කටයුතු කරන ක්‍රියාවට අනුව කතා කරන මේ ගුණය නිසා බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් සමන්විත වෙලා මේ දෙව් මිනිස් ලෝක සත්‍ය අතර දෙවියන් බඹුන් මරුන් සහිත සමන බ්‍රහ්මණයන් සහිත ලෝකයේ අතර අභිභූ අනභිභූතෝ මේ සියලු දෙනාම මැඩපවත්වාගෙන වැඩ සිටිනවා. මේ ලෝකේ කිසි කෙනෙකුටවත් ළඟ වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. මැඩපවත්වාගෙන ඉහළින් වැඩ සිටිනවා. අනභිභූතෝ මේ බුදුරජාණන් වහන්සේ ඒ සියලු දේම තම වසඟයට පමුණවාගෙන ඉන්නවා. අඤ්ඤදත්තු වසෝ වසවත්ති. අඤ්ඤදත්තු දසෝ වසවත්ති. තමන්ගේ වසඟයට පමුණවාගෙන ඉන්නවා. ඒතර දැන් අපි දන්නා මේ ලෝකේ වසඟ කරන අය අතර අග්‍රයි කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ලෝක සත්‍යය. නේ? මාරයා. හැබැයි එයත් යටයි බුදුරජාණන් වහන්සේට. එයා අග්‍රයි කියන වදාලේ බුදුරජාණන් වහන්සේනේ. අනිත් අය වසඟයට ගන්න. ඒතර බුදු කෙනෙක්ට මේ ලෝකේ හැම කෙනෙක්ම යටයි. සියලු දේවල් මැඩපවත්වාගෙන ඉහෙලින්ම වැඩ සිටින බුදුරජාණන් වහන්සේ. මේ ගුණ වලින් සමන්විතව කියන දේ කරන දේ කියන ඒ අයුරින් මේ විදිහට පවත්තන බුදුරජාණන් වහන්සේ. තස්මා තථාගතෝති උච්චති. ඒ නිසා තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. ඔන්න බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ටික වදාරලා ඒතමත්තම් භගෝ ආවෝච තත්තේතං ඉති උච්චති. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ වදාලා මේ උතුම් කාරණය මේ අයරිනුත් පවසනු ලබන්නේ. ඔන්න මේක ඉති උත්තක කියලා කියන්නේ පින්වත්නි දේශනාවකුත් කරනවා ඒකට ගාථාව කියනවා ඊට පස්සේ. ඒ කරපු දේශනාව ගාථාවලින් ආයි කියනවා. ඉතින් මේකේ ගාථා ටිකක් තියෙනවා. උන්වහන්සේ වදාලා මේ විදිහට සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යතා තතං සබ්බ ලෝක විසංයුත්තෝ සබ්බ ලෝකේ අනුපයෝ. දේශනා කරනවා සබ්බ ලෝකං අභිඤ්ඤාය. මේ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකෙම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා. සබ්බ ලෝකේ යතා තතං. මේ ලෝකේ ඒ තිබෙන සියලු දේ ඒ අයුරින්ම දැනගත්තා. ඒ අයුරින්ම දැනගත්තා. සබ්බ ලෝකං විසංයුක්තෝ. ඒ ලෝකේට එක් නොවි වාසය කරනවා. සබ්බ ලෝකේ අනූපයෝ. ඒ ලෝකවල තියෙන ආසාවල් සියල්ලම දුරු කරලා වෙන වෙලා වාසය කරන්න නිකන් නෙවෙයි. දැන් බානර බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බ්‍රහ්මණය අර විස්තර කරන්නේ නේ. බුදුරජාණන් විස්තර කරන ද්‍රෝණ බ්‍රහ්මණයට නේ. එයා අහනවනේ ඔබ අර පිටිපසින් ගිහිල්ලා මහා උතුම් පුද්ගලයන් මේ පාදවල ලක්ෂණ හැටියට කියලා. ඒකලා අහන ඔබ වහන්සේ යක්ෂයෙක්ද? දෙවියෙක්ද? මනුස්සයෙක්ද? අහනකොට කියන දෙවියෙකුත් නෙවෙයි මම මනුස්සයෙකුත් නෙවෙයි යක්ෂයෙකුත් නෙවෙයි ගාන්ධාරයෙකුත් නෙවෙයි කියනවා.
මම දැනගන්න කියනවා බුද්ධ කියලා. කියන්නේ දෙවියෙක් වෙන යම් කෙලෙස් ඇද්ද ඒ සියල්ල ප්‍රහාණයි. එඳ දෙවියෙක් නෙවෙයි. දැන් අපිට තියෙන මනුස්ස ශරීරයක් තියෙන බුදුරජාණන් වහන්සේට. නමුත් මිනිසෙක් නෙවෙයි. ඇයි මනුස්ස ලෝකයේ උපදින යම් කෙලෙස් ඇද්ද ඒ සියල්ල ප්‍රහාණයි. එහෙනම් මනුස්ස ලෝකෙට අයිති නෑ බුදුරජාණන් වහන්සේ. මිනිසෙක් නෙවෙයි. යක්ෂයෙකුත් නෙවෙයි. ඇයි යක්ෂයෙක් වෙන්න යම් සංස්කාර තියෙන දේවත් ප්‍රහාණයි. ඒ සියල්ලගෙන්ම නිදහසල ඉහෙලින් වැඩ සිටිනවා. නෙළුමේ උපමාව කිව්වේ. නෙළුම මඩේ හැදිලා මඩෙන් ඇවිල්ලා වතුරෙම උඩට ඇවිල්ලා වතුරෙත් මඩෙත් නොගෑවි ඉහෙලින් පිපි වැඩ සිටිනවා. පිපි සුවඳ හමනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ සියලු ලෝකෙම දැන් බුදුරජාණන් දීපදිනේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර. නමුත් ඒ සියලු ලෝකයන්ගේ තියෙන ස්වභාවයන් දුරු කරලා ලෝකයන්ට ඉහෙලින් වැඩ සිටිනවා. එක් නොවි. බලන්නනේ. ඊළඟට ඒක මේ විදිහට තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරලා සියලු ලොවම අවබෝධ කළා වූ හැම ලොව ඇති තතු දැනගත්තා වූ හැම ලොවෙන්ම වෙන් වී සිටියා වූ සියලු ලොවට ඇති ආසා දුරු වූ ඊළඟ ගාථාවේ කියනවා සබ්බේ සබ්බා විභූධීරෝ සබ්බ ගන්තප්ප මොචනෝ පුට්ටස්ස පරමාසන්ති නිබ්බානං අකුතෝ භයං දේශනා කරනවා සබ්බේ සබ්බා විභූධීරෝ මේ සියලු ලෝකයේම මැඩගෙන බුදුරජාණන් වහන්සේ මහා නුවණින් යුතුව වැඩ සිටිනවා. සබ්බ ගන්තප්ප මෝචනෝ මේ සියලු කෙලෙස් ගැට වලින් නිදහස් වෙලා. ඒර දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවේ මේ අන්තෝ ජට බහි ජට ජටෝ ජටය ජටිතෝ පජා. තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජිතේ ජටං කියලා. මේ ගැට වලින් ගැට ගැලී ඉන්නේ මේ ලෝක සත්‍යය. මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ උදලා නිදහස් වෙන්න විදිහ. ඇයි උන්වහන්සේ නිදහස් වෙලා සියල්ලින්ම. වෙන කෙනෙකුට නිදහස් වෙන්න දන්නේ නැහැ. ගැට ගැහිච්ච අය දන්නවද ඒ ගැටේ ලියා ගන්න. ලියපු කෙනෙක්නේ දන්නේ ගැටේ ලිහින්නනේ. ඒ බුදුරජාණන් වහන්සේ ආන් එහෙම තමයි. සියලු කෙලෙස් ගැට ලියාගෙන ලෝක සත්‍යයට ඒ කෙලෙස් ගැට නැති කර ගන්න ධර්මයේ දේශනා කළේ. පුට්ටස්ස පරමාසන්ති නිබ්බානං අකුතෝ භයං මේ ලෝකේ බය නැති එකම තැනවන ඒ උතුම් නිවන පුට්ටස්ස පරමාසන්ති ඒ පරම සාන්තිය නිවන ස්පර්ශ කරලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ බලන්නනේ ඉතින් මේකට කියන්න වෙලාව මදි අත්තර මේ සිංහලෙන් කියන්න තිබ්බනම් මම පාලියෙන් ඒ ටික කියන්නම් ඊළඟ එක ඒසකීනාසවෝ බුද්ධෝ අනිඝෝ චින්න සංසයෝ සබ්බ කම්මක්ඛයං පත්තෝ විමුක්තෝ උපධිසංකයෝ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන්ගෙන් දුරු වුණා ඒ සියල්ල ප්‍රහාණය කරලා බුද්ධෝ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට වැඩ සිටිනවා. අනීගෝ චින්න සංසයෝ අනීග නීග කියන්නේ දුක් අනීග කියන්නේ දුක් වලින් එතර වුණා. චින්න සංසයෝ සැක සංකා දුරු කළා. දැන් සාමාන්‍ය ලෝකෙ මිනිසුන්ට සැක තියෙනවන්නේ. දිව්‍ය ලෝක තියෙනවද දන්නේ නැහැ, බ්‍රහ්ම ලෝක තියෙනවද දන්නේ නැහැ. මේකෙන් නිදහස් වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. මුකුත් සැක නැහැ. සියලු ලෝක අවබෝධ කොට සැක සංකා දුරු කළා බුදුරජාණන් වහන්සේ. දැන් අපිට බුදුරජාණන් වහන්සේ සැකේ කියන එක කොහොමද වදාළේ? දෙමන් සන්ධිය වගේ කියලා. ඕන් කෙනෙක් ඉන්නවා පාරවල් දෙකක් තියෙනවා දෙපැත්තට එක ළඟක ඉන්නවා. ඒ පාර මැද එතන ඉන්නවා. මෙහෙට යන්නද මෙහෙට යන්නද කියලා එයාට තේරෙන්නේ නැහැ පාර. ඒක ඒ වගේ කො සැකේ කියන්නේ. කෝකද හරි කියලා හොයාගන්න බෑ. වම්මික සූත්‍රය වදාළ මතක නෙවරනේ. සැකේ අර පාරවල් දෙකක් තියෙනවා කියන්නේ දෙමන් සන්ධියක්. ඒක තමයි සැකේට උපමාව. ඒ සැක නෑ බුදුරජාණන් වහන්සේට. සියල්ල අවබෝධ කළා. ඒයින් නිදහස් වුණා.
සබ්බ කම්මක්කයම් පත්තෝ විමුත්තෝ උපදි සංකයෝ. සියලුම කර්ම සයකට ඒ බුදුරජාණන් වහන්සේ සසර උපදවන සියලු කෙලෙස් නැති කරලා විමුක්ති සිතින් වැඩ සිටිනවා. ඔය මට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කොට්ටිත මහරහතන් වහන්සේට. ආයස්මතිනි තථාගතයන් වහන්සේ මේ ඇසින් රූප බලනවා. කනින් සද්ද අහනවා. සාමාන්‍ය ලෝක මිනිස්සු වගේ. හැබැයි තථාගතයන් වහන්සේට ඒවා කෙරෙහි තණ්හාවක් හටගන්නේ නැහැ. සුවිමුත්ත චිත්තෝ භගවා නිදහස් වුණු සිතින් වාග්යතුන් වහන්සේ ඒවා විඳින්නේ. බලන්නනේ. ඊළඟට කියනවා ඒසසෝ භගවා බුද්ධෝ ඒස සීහෝ අනුත්තරෝ සදේව කස්ස ලෝකස්ස බ්‍රහ්මචක්කං පවත්තයි කියනවා. ඒසසෝ භගවා බුද්ධෝ ඒස සීහෝ අනුත්තරෝ. මේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තේම මේ ලෝකේ සියලු දේම අවබෝධ කරපු උත්තමයා. බුද්ධ කියලා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දාලා අපේ භාග්‍යතුන් වහන්සේ ඒසසියෝ අනුත්තරෝ. තථාගතයන් වහන්සේ සිංහ රාජානන් වහන්සේ අනුත්තරෝ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිංහ රාජයා කැලේ ඉන්න සියලු සත්තුන්ට අග්‍රයි. ඒ හඬට සියලු දෙනා යටපත් වෙනවා, බය වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කොට මේ මිනිසුන්ට මේ සිංහනාදේ පවත්වන මේ ධර්මයේ මිනිසු කැළඹිලා යනවා කියන දෙවියන් බඹුන් පවා. ඒ තමන් හිතාගෙන හිටිය දේ සම්පූර්ණ වෙනස්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියදී සැලිසැලි යනවා කියන දෙවියන් බඹුන් පවා. ඒ සිංහ රාජානන් වහන්සේ වගේ ඒ සිංහ නාදේ පතුරවනකොට බුදුරජාණන් වහන්සේ බලන්න. සදේව කස ලෝකස බ්‍රහ්මචක්කප්පවත්තති. ඉතින් මේ දෙව් මිනිස් ලෝක සත්‍යයටම බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළේ. අද අපි මේ දේශනා කරනනේ සියලු ධර්මයන්. ඒකේ තියෙන එක තැනක උන්වහන්සේ ආසබන්තානම් පටිජානාති පරිසාසු සීහනාදන් නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. මේ බුදුරජාණන් වහන්සේ සම්බුදුයි කියලා ප්‍රතිඥා දීලා පිරිස මැද සිංහනාද කරමින් දෙව් මිනිස් ලෝකයා අතර ඒ ධර්ම චක්‍රය පවත්වන්නේ. බලන්නනේ සිංහෙක් වගේ අපේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට කියනවා ඉති දේවා මනුස්සාච යේ බුද්ධං සරණං ගතා සංගම්මතං නමස්සන්ති මහන්තං වීතසාරදං. ඉතින් මෙවැනි වූ බුදුරජාණන් වහන්සේ ඉති දේවා මනුස්සාච යේ බුද්ධං සරණං ගතා. මේ දෙව් මිනිස් ලෝකයාම සරණ ගියා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා නුවණැති දෙව් මිනිසුන්. සංගම්මතං නමස්සන්ති මහන්තං වීතසාරදං. මහත් ගුණ ඇති විසරද ඥාන ඇති ඒ බුදුරජාණන් වහන්සේට සංගම්මතං නමස්සන්ති. දෙව් මිනිසුන් එකතු වෙලා වන්දනා කරනවා කියනවා. බලන්නනේ. දැන් වань අපි මේ දිවා රාත්‍රී වඳිනවා අපේ බුදුරජාණන් වහන්සේට. අපි විතරද වඳින්නේ? දෙව් මිනිසුන් වඳිනවා. බඹුන් වඳිනවා. බලන්න බ්‍රහ්ම ලෝකේ ඉඳලා මෙහෙට ඇවිල්ලා බුදුරජාණන් ළඟ කකුල් දන ගහලා වඳිනවනේ බ්‍රහ්ම රාජයෝ. දෙවිවරුනේ ඉස්සර දැනටත් වඳිනවා මේ බ්‍රහ්ම ලෝකෙල දිව්‍ය ලෝකෙල බුදුරජාණන් වහන්සේට. බ්‍රහ්ම ලෝකෙත් චෛත්‍යයක් තියෙනවා එහෙ වඳිනවා. දිව්‍ය ලෝකෙත් චෛත්‍යයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. ධාතුන් වහන්සේලා බෝසත් කාලේ ධාතුන් වහන්සේලාත් එක්ක. නේ? අකු ධාතු වැඩ සිටිනවා. ඒතරේ බුදු කෙනෙකුට නේද මේ වඳින්නේ? ඒ කාලෙත් එහෙමයි. ඉතින් ඒ නිසා මෙවැනි ගුණ ඇති බුදුරජාණන් දෙවි මිනිසුන් වඳිනවා. ඊළඟට දේශනා කරන දන්තෝ දමේතං සෙට්ටෝ සන්තෝ සමේතං ඉසි මුත්තෝ මෝචේතං අත්තෝ අග්ගෝ තින්නෝ තාරේතං වරෝ. කියනවා බුදුරජාණන් වහන්සේ දමණයටපත් වෙලා අනිත් අයට දමණය වීම පිණිස දහම් දේශන අය අතර ශ්‍රේෂ්ඨයි. ඒ වගේම සාන්ත බවට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිත් අයට සාන්ත බවට පත්වීමට දහම් දේශනා කරනවා. ඒ අය අතර ඒ ඍෂිවරුන් අතර උන්වහන්සේ අග්‍රයි කියනවා. ඊළඟට ලෝකේ නිදහස් වෙලා ඒ ලෝකේ නිදහස් වීම පිණිස දෙවි මිනිසුන්ට ධර්මයේ දේශනා කරන අය අතර අග්‍රයි කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට සසරින් එතරට වැඩලා ලෝක සත්‍යයට සසරින් එතර වීම පිණිස දේශනා කරන අය අතර උතුම් කියන බුදුරජාණන් වහන්සේ. බලන්නනේ. ඊළඟට කියනවා අන්තිම ගාථාව
ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං සදේව කස්මින් ලෝකස්මින් නත්ති තේ පටිපුග්ගලෝති කියනවා. ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං මේ විදිහට දෙව් මිනිස් ලෝක සත්‍යාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මහත් ගුණ ඇති විසරද ඥාන ඇති බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඇයි ඒ සදේව කස්මින් ලෝකස්මින් නත්ති තේ පටිපුග්ගලෝති. වන්දනා කරන්නේ කොහොමද? ස්වාමිනේ ඔබ වහන්සේ තරම් සම කිසිවෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා වන්දනා කරනවා. ඒ ගුණයට. ඉතින් ඒකේ අන්තිම ගත්ත අපි කියලා අවසන් කරමු. ලොවේ විසරද ගුණ සයුරානෙනි ඔබ හට දෙව් මිනිසුන් නමදිත්මය සදෙව් ලොවේ ඔබ හා සම කිසිවෙක් වෙන නැත ඔබමය බුදු සමිදානන් අයම්පි අත්තෝ බුත්තෝ භගවතා ඉති මේ සුතන්ති භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්මයේ වදාරන ලද්දේ ඉති මේ සුතන්ති මා විසින් මේ අයුරින් ඇසුවා අසන ලද්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. ඒ නිසා බලන්න පින්වත්නි අපි මේ ගොඩාක් විස්තර කරන්න පුළුවන් සූත්‍රයක් මේ තාම කෙටියෙන් මේ අපි විස්තර කළේ. ඉතින් ඒ නිසා මේකෙන් අපිට තේරෙන මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණ වල අනන්ත බව කිසි කෙනෙකුට ලං වෙන්න බැරි ගුණ කඳකි. ඒ නිසා එවැනි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න අපිට ලැබුණොත් මේ ගුණ ගැන හිතලා අපේ ජීවිතය අපි මේ සසරේ ආපු ගමනේ සුවිශේෂී ජීවිතයක් වෙනවා මේ ජීවිතේ. ඉතින් ඒ නිසා අපිටත් ඒ අනන්ත ගුණ ඇති දෙව් මිනිස් ලෝක සත්‍යයට කරුණාවෙන් පිරී ගිය හදවතින් වැඩ සිටි ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධ ඥාන ගැන හිත පහදවාගෙන ඒ උතුම් දහම පුරුදු කරමින් අපිටත් ඒ බුදුරජාණන් වහන්සේ වැඩි අමා මහ නිවනින් සැනසීමට මේ ඇසුවා වූ දහම් කරුණු උපකාර වෙත්වා සාදු 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 පුණ්‍යානුමෝදනාව. අද දවසේ මේ රැස් කරගත් උතුම් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. චමින්ද මහතා, ලක්ෂිකා නාගහවත්ත මහත්මිය, ලීලා ගුණවර්ධන මෑණියන් ඇතුළු පින්වතුන්ගේ මේ සියලුම පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු පොළොවාසී දෙවියන්ගේ සිට අකනිටා බඹලෝ දක්වා විසිරී සිටින සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආශිර්වාදින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර මේ පින්කමට දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා ඇතුළු සෑම දෙනාටම යහපතේ හැසිරෙන්න සලසත්වා. සියලු දෙවියන්ටත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට. මීට අවුරුදු වසරකුත් මාස 4කට පෙර මිය ගිය පර්සි ගුණවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අවුරුදු 33කට පෙර මිය ගිය සෝමා වීරසිංහ මෑණියන්ටත්, ඒ වගේම අවුරුදු 5කට කලින් මිය ගිය අශෝක වික්‍රමසිංහ පියාණන්ටත්, අවුරුදු 11කට කලින් මිය ගිය මංගල නාගොඩ විතාන, ඒ වගේම MP ප්‍රේමවති මෑණියන් ඇතුළු මේ පින්වතුන් නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පටන් මිය ගියේ පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් නිදහස් වීමටත් මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් මේ උතුම් දහම අපි සියලු දෙනාට මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්ම සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝකවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන සංගරුවනට, අනගාരിക මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන් ඇතුළු සියලු දෙනාටමත් සුවසේ උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ
මූලික දායකත්වයේ දරන චමින්ද මහතාට අනුමෝදන් වෙත්වා. ලක්ෂිකා නාගහවත්ත මහත්මියට අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන්ගේ මෑණියන් වන ලීලා ගුණවර්ධන ඒ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. කරන කියන සියලු කටයුතු සාර්ථක වෙත්වා. ඒ වගේම කිසුමි, සෙනුමි, ජෙනිත, බ්‍රෙන්ඩන්, යෙනුල්, දහම් කියන මේ පින්වත් දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායස වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පින්වතුන් කරන රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ පින්කමට සම්බන්ධ වන උපකාර කළ සියලු දෙනාටත් මේ රූපවාහිනිය ඔස්සේ ධර්මය අහන සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. පින්වත් හැම දෙනාටම තව තවත් මේ උතුම් බුදු සසුනේ පිළිවෙත් පුරන්නට උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සැලසෙත්වා. හැම දෙනාටම බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කර කර ඒ උතුම් දහම පුරුදු කර කර මේ මනුස්ස ජීවිතේ සුවසේ පිං රැස් කරගෙන පරලොව සුගති සම්පත් සලසගෙන උතුම් ගෞතම සසුනේ පිහිට ලබන්න මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.